අයිබෝන් කියලා පිළිගන්නවා සීලමු දෙනා වේශදසනාගේ YouTube channel එකට කොරෝනා වසංගතයක් හමුවේ ගෙදරට වෙලා ඉන්න පුංචි ඔයාලට ඒ වගේම වැඩිහිටි ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ සහභාගී විය හැකි පාඨමාලාවක් ආරම්භ කරා අලුත් වැඩසටහනක් ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුළුවන් මේ පාඨමාලාව යටතේ Word Excel PowerPoint Internet කියන පාඩම් 4 පිළිබඳ සිංහලෙන් සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා මේ පාඨමාලාවට සහභාගී වෙන්න කැමති ඕනෑම අයෙකුට මේ පාඨමාලාවකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලාවට සහභාගී වන ආකාරය, මේ පාඨමාලාව පැවැත්වෙන දින පිළිබඳව මම වීඩියෝ එක පහලින් තියෙන description එකේ දාලා තියන්නම්. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාඨමාලාවට අදාළම සියලුම වීඩියෝ නැරඹීමට මේ YouTube channel එක හා සම්බන්ධ වෙන්න කියලා මතක් කරන ගම මුලින්ම මේ පාඨමාලාව යටතේ කතා කරන්න තියෙන Word කියන නැත්නම් වදන් සැකසීමේ මුදුකාංගය ගැන හැඳින්වීමක් මේ වීඩියෝ එකෙන් ඔයාලා වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි පටන් ගමු. මුලින්ම මොකද්ද මේ Word මුදුකාංගය නැත්නම් වදන් සැකසීමේ මුදුකාංගය කියලා කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම කිව්වොත් එහෙම මේ Word නැත්නම් වදන් සැකසීමේ මුදුකාංගය කියලා කියන්නේ Microsoft ආයතනයෙන් නැත්නම් Microsoft Corporations කියන ආයතනයෙන් මේක අපිට හඳුන්වලා දුන්න මුදුකාංගයක්. මේ වන විට බොහෝ රටවල් අතර ඒ වගේම තමයි බොහෝ පිරිස් අතර ගොඩාක් ප්‍රචලිත වෙච්ච software එකක් තමයි මේ වදන් සැකසීමේ මුදුකාංගය නැත්තම් Word software එක කියලා කියන්නේ. මේ software එකේ front එක නැත්තම් GUI එක තමයි ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ. සමහර වෙලාවට මේකේ 2007 2010 2013 16 19 කියන interfaces වල සමහර වෙනස්කම් තිබුණා. සෑම interface එකකම මූලික ගුණාංග නැත්තම් මූලික කොටස් ටික එක හා සමානවම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ Word 2013 කියන මුදුකාංගය නැත්තම් software එක. මේ software එකේ front interface එක නැත්තම් GUI එක තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම Word එකේ වැඩසටහනක් ආරම්භ කරන්න කලින් මෙන්න මේ front එකෙන් තියෙන blank document එක කියන එක අපි select කරලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේකේ editing සියලුම දේවල් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට සමහර කෙනෙක් හිතනවා නම් මේකේ ටයිප් කරන එක විතරයි Word කියලා කියන්නේ කියලා. නෑ, ඒක වැරදි. මේ Word කියලා කියන ටයිප් කරන එක විතරක්ම නෙමෙයි. අපිට තියෙනවා ඊට වැඩිය ගොඩාක් දේවල් මේ මුදුකාංගය යටතේ ඉගෙන ගන්න. එතකොට මේ ඔයාලට පේන්න තියෙන්නේ Microsoft 2013 කියන මුදුකාංගයේ front interface එක නැත්නම් GUI එක, graphical user interface එක. මේ interface එකේ තියෙන කොටස් එකින් එක අපි හඳුනගමු මේ වීඩියෝ එක යටතේ. හරි. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න මේ මුදුකාංගයේ උඩින්ම තියෙන්නේ මොකද්ද කියලා. මේගේ ඉහළම තියෙන නැත්නම් ඉහළින්ම පිහිටි කොටස තමයි මේ document 1 word production activation failed කියලා ඔයාලට තියෙනවා. මේ activation failed වෙන්න හේතුව තමයි මේක අපි Microsoft ආයතනයට ගෙවලා ගන්න ඕන software එකක්. අපි මේක free අරගෙන තියෙන හින්දා තමයි මේ activation failed කියලා අපිට message එකක් ඇවිල්ලා තියෙන. ගොඩාක් කට්ටියන්ට issue එකක් තමයි මේ activation failed කියන එක. නැත්නම් සමහර අවස්ථාවලදී ගොඩක් අයට එන issue එකක් තමයි මේකේ තියෙන front එකේ තියෙන editing facility එක සමහර කට්ටියන්ට නැති වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී දිනවා මේක activate කරන්න, මේක purchase කරන්න කියලා messages එනවා. ඒ මේ Microsoft ආයතනයෙන් අපිට මේක නොමිලේ සපයලා දුන්න මුදුකාංගයක් නම් නෙමෙයි. මේක අපි Microsoft ආයතනයට ගෙවීමක් කරලා ලබාගත යුතු මුදුකාංගයක්. අපි මේක නොමිලේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගෙන ක්‍රැක් එකක් හොයලා යාළුවෙක්ගෙන් හරි ඉල්ලගෙන දාගත්ත software එකක් තමයි අපි මේ භාවිතා කරන්නේ. එතකොට අන්තර්ජාලයේ තියෙනවා නොමිලේ භාගත කරගන්න පුළුවන් නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මුදුකාංගයක් තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම LibreOffice කියලා කියන්නේ මේ Microsoft Office වගේම free and open source තියෙන පැකේජ් එකක් අපිට අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. කාගෙන්වත් බලපෑමක් නැහැ. කවුරුත් මොනවා කියන්නෙත් නැහැ. අපිට පුළුවන් අන්තර්ජාලයේ තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ වදන් සැකසීමේ මුදුකාංග වර්ග තියෙනවා සෑහෙන. එක එක Apple වලට වෙනම තියෙනවා. free and open source ඒවා තියෙනවා. ඒ වගේම තමයි මේ දැන් අපි කතා කරන්න යන මුදුකාංගය ඇවිල්ලා Microsoft Corporations කියන ආයතනයේ නිෂ්පාදනය කරපු මුදුකාංගයක් තමයි මේක ඇවිල්ලා සම්පූර්ණ පැකේජ් එක. අපිට Family Office package කියලා අපි හඳුන්වනවා. Office package එක යටතේ තියෙනවා Word, Excel, PowerPoint, Access කියන කොටස් 4.
ඒකෙන් පළවෙනියටම අපිට හම්බ වෙන මෘදුකාංගයක් ලෙස අපි කතා කරන්න අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ Word කියන software එක ගැන. මේ Word කියන software එකේ මුලින්ම අපි යනවා මේ software එකේ උඩම තියෙන කොටස ගැන හඳුනා ගන්න. මේක මුලින්ම තියෙනවා උඩින්ම document 1 word කියලා. අපි මේකට කියනවා ළමයි නැත්නම් අපි මේකට කියනවා මේ Word එකේ තියෙන title එක නැත්නම් මාතෘකා තීරුව කියලා කියනවා. title bar කියලා කියනවා. නැත්නම් මාතෘකා තීරුව කියලා කියනවා මේ කොටසට. ඒ අපි කියන්නේ මේ කොටසට මාතෘකාව කියලා කියන්නේ අපි හේතුව තමයි අපි මේ Word කියලා කියන්නේ ෆයිල් එකක්නේ කම්පියුටරේ තියෙන ගොනුවක්. එතකොට මේ ගොනුවට දීලා තියෙන නම තමයි මෙතෙන්ට අපිට පෙන්වන්නේ. අපි මේක සේව් කරොත් එහෙම my cv my document කියලා මෙන්න මෙතෙන්ට document 1 වෙනුවට අන්න ඒ අපි සේව් කරන ගොනුවේ නැත්තම් ෆයිල් එකේ නම තමයි මෙතෙන්ට ආදේශ වෙන්නේ. හරි. එතකොට මේ කොටසට කියන්නේ හොඳට මතක තියාගන්න මේ කොටසට අපි කියලා කියනවා මාතෘකා තීරුව නැත්තම් title bar කියලා කියනවා ඉංග්‍රීසි වලින් නම්. ඊට පස්සේ මේ මාතෘකා තීරුවේම වම් අත පැත්තට පොඩ්ඩක් යනකොට මෙන්න මෙතන තියෙනවා floppy disk එක icon එකකුයි වම් පැත්තට සහ දකුණු පැත්තට කරකුණු ඊතල දෙකක් තියෙනවා. අපි මෙන්න මේ කොටසට කියනවා quick access toolbar එක කියලා. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා කියනවා. quick access toolbar නැත්තම් ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා කියනවා. අපිට අවශ්‍ය කරන කොටස් කිහිපයක් මෙතන අන්තර්ගත වෙනවා. මම ඉස්සරහා වීඩියෝ වලදී කියන්නම් මේකේ මේ කොටස් වලින් මොකක්ද කරගන්නේ කියලා. දැනට අපි මේකේ තියෙන ඉන්ටර්ෆේස් එකේ තියෙන කොටස් ටික හඳුනගමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔන්න අපිට හම්බ වෙනවා file home insert design layout reference කියලා කොටස් කිහිපයක් මෙන්න මේ ඊට පහලින් හම්බ වෙනවා. මේ කොටසට අපි කියනවා ළමයි tabs කියලා. අපි මේ කොටසට කියනවා tab කියලා. පටිති කියලා කියනවා සිංහලෙන් නම් ඉංග්‍රීසි වලින් නම් අපි කියනවා tabs කියලා. ඔන්න හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඒකෙන් පහලට එද්දි ඔන්න අපිට හම්බ වෙනවා තව තීරුවක්. මේ තීරුවට අපි කියලා කියනවා ribbon කියලා. සිංහලෙන් නම් ribbon කියනවා නැත්නම් ribbon කියලා කියනවා. අපි Word document එකක් මොකක් හරි type කරාට පස්සේ අපේ Word document එකේ තියෙන editings වචන මොකක් හරි වෙනස් කරන්න, bold කරන්න, italic කරන්න, underline කරන්න ඔය කියන ඕනෑම ආකාරයේ දෙයක් අපිට කරගන්න පුළුවන්. මෙන්න මේ ribbon එකේ තියෙන කොටස් භාවිතා කරලා. සමහරු නම් මේ කොටසට කියනවා quick access toolbar කියලා මේ කොටසටත් කියනවා. නැත්නම් toolbar එක කියලාත් කියනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකට පොදුවේ අපි කියලා කියනවා ribbon එක කියලා. එතකොට මෙන්න මේ ribbon එක අපිට පුළුවන් hide කරගන්න ඒ වගේම show කරගන්න. දැන් ඔයාලට මේ පේන window එකේ නම් මම ribbon එක show කරලා තමයි තියෙන්නේ. අපිට පුළුවන් මේ ribbon එක hide කරලා තියාගන්න. මේ ribbon එක hide කරලා තියාගන්න පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරටම ගිහපුවාම මෙන්න මෙතන තියෙනවා ඉහළට පොඩි ඊතල කෑල්ලක්. මෙන්න මේ ඊතලෙන් පුළුවන් ඔයාලට මෙන්න මේ ribbon එක hide කරලා තියාගන්න. අවශ්‍ය වෙලාවට විතරක් ඔයා මෙන්න මේ කියන tab එකක් click කරොත් නැත්නම් පටිති එකක් ක්ලික් කරොත් එහෙම ඔයාට අන්න ඒ ribbon එක apply වෙනවා. හැබැයි ආපහු සැරයක් ඔයා document එකේ ගිහිල්ලා ක්ලික් කරපු ගම ඒ ribbon එක hide වෙලා යනවා. මේ hide වෙච්ච ribbon එක අපිට ආපහු pin කරගන්න පුළුවන්. ඒ කියන්නේ දිගටම show කරලා තියාගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ආපහු අර hide කරන්න අපි ගිහපු තැනම තියෙනවා pin එක symbol එක. අන්න ඒ pin එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ribbon එක ආපහු hide වෙන්නේ නැහැ. හැමතිස්සෙම අපිට ඉස්සරහට ෆ්‍රන්ට් එකට appear වෙලා තියෙනවා. නැත්තම් hidden වෙන්නේ නැහැ. හරි. ඔන්න එතකොට මූලික කොටස් ටික අපි හඳුනගත්තා. උඩින්ම තියෙනවා title bar එක, quick access toolbar එක, tabs තියෙනවා. ඊට පස්සේ මෙන්න මේතන කොටසට අපි කියනවා ribbon එක කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ තියෙන සුදු කොලයට අපි කියලා කියනවා working area එක කියලා කියනවා. මෙන්න මේ සුදු කොලයට අපි කියලා කියනවා අපේ document එකේ working area එක කියලා කියනවා. අපි type කරන ඕනෑම දෙයක් මෙන්න මේ කොටසේ තමයි අපි type කරගන්නේ. එතකොට මේකට අපිට කැමති ආකාරයේ page එකක් අපිට හදා ගන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඉස්සරහා videos වලදී කොහොමද pages select කරන්න කියලා. එතකොට මෙන්න මේ කොටසට අපි කියලා කියන්නේ working area එක නැත්නම් අපේ worksheet එක කියලා කියනවා අපි මේකට. හරි. පහලට එනකොට අපිට හම්බ වෙනවා පොඩි නිල් පාට තීරුවක් පහලින්. මේ නිල් පාට තීරුවේ ඉස්සල්ලාම තියෙනවා page 1 of 1 කියලා. මෙන්න මේ page 1 of 1 කියලා කියන්නේ මෙතන තියෙන්නේ අපේ document එකේ තියෙන page count එක තමයි මෙතන පෙන්වන්නේ. අපේ document එකේ pages දෙකක් තියෙනවා නම් pages දෙකක් තියෙනවා. pages තුනක් තියෙනවා නම් තුනක් තියෙනවා. ඔය ආකාරයට අපේ මේ document එකේ නැත්තම් අපි මෙතන හදලා තියෙන මොකක් හරි project එකක් වෙන්න පුළුවන් නැත්තම් මොකක් හරි සංගරාවක් වෙන්න පුළුවන් නැත්තම් newspaper එකක් වෙන්න පුළුවන්. අන්න ඒකේ තියෙන page count එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තා චුට්ටක් එහාට යනකොට අපිට හම්බ වෙනවා
zero words කියලා අපිට හම්බ වෙනවා. මේ zero words කියලා කියන්නේ මෙන්න මේ document එකේ තියෙන වචන කොච්චරයිද කියලා තමයි මෙතන පෙන්වන්නේ. හරි. මම මෙතනට ඉස්සල්ලාම පොඩි paragraph එකක් අරගන්න. සමහර කට්ටිය නම් මෙතන මොකක් හරි වචනයක් අපිට testing type කරන්න කිව්වට පස්සේ keyboard එකේ නිකන් වචනයක් ওই විදිහට type කරලා ගන්නවා. හැබැයි එහෙම කරගන්න අවශ්‍ය නැහැ. අපිට මේ Microsoft ආයතනයේ මේ Office කියන package එකට පොඩි code එකක් දීලා තිනවා අපිට testing paragraph එකක් ගන්න. ඒක තමයි equals RAND වරහන් ඇතුලේ Tamanට අවශ්‍ය කරන paragraph ප්‍රමාණය type කරන්න. මම 2යි කියලා ගන්නම්. මට දැනට 2ක් අවශ්‍ය හින්දා ඊට පස්සේ වරහන වහන්න වහලා ඉවරලා enter එක press කරපු ගමන් මෙන්න මේකට අපිට testing paragraph ටිකක් apply වෙනවා. අපිට අවශ්‍ය කරන testing paragraph ටිකක් මෙතෙන්ට apply වෙනවා. හරි. එතකොට අන්න බලන්න දැන් මෙතන status bar එකේ වචන 93ක් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. බලන්න වචන 93ක් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඉස්සලා පෙන්නලා තිබ්බේ 0 word කියලා. හැබැයි දැන් පෙන්නලා තියෙනවා වචන 93ක් තියෙනවා කියලා. අන්න අපි type කරාට පස්සේ අපේ document එකේ තියෙන වචන ප්‍රමාණය මෙතන view කරලා අපිට පෙන්නනවා. ඒත් එක්කම ඊට එහා පැත්තේ තව චුට්ටක් යනකොට හම්බ වෙනවා mouse එක අරන් ගිහලා එතනින් තිබ්බනම් පේනවා අපිට proofing errors කියලා කියනවා අපි ඒකට. පොඩි නිකන් පොතක් වගේ එකකට හරි ලකුණක් පැටලා තියෙනවා. proofing errors කියලා. proofing errors කියලා කියන්නේ මේ document එකේ කොතන හරි වචනයක් වැරදිලා තියෙනවා නම් තිබ්බහම ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට රතු පාටින් යටින් පෙන්නලා තියෙනවා. එතකොට ඒ සමහර තැන්වලදී නිල් පාටිනුත් පෙන්නලා තියෙනවා. රතු පාටින් පෙන්නලා තියෙන හොඳට මතක තියාගන්න spelling mistake එක. නිල් පාටින් වගේ පෙන්නලා තියෙනවා නම් ඒක ඇවිල්ලා grammar mistake එකක්. හරි. මම මෙන්න මෙතන කියන එක වචනයක මම අකුරක් අඩු කරන්න. මෙතන තියෙන පළවෙනි වචනේම අකුරක් අඩු කරන්න. වීඩියෝ කියන වචනේ. බලන්න. වීඩියෝ කියන වචනේ මම ඊ අකුර අයින් කරාට පස්සේ එතන error එකක් පෙන්නනවා. රතු පාටින් error එකක් පෙන්නනවා. ඒ වගේම අර පහළ හරි ලකුණ වැටලා තිබ්බ තැන දැන් පෙන්නන්නේ කතිර ලකුණක් වැටලා. අපිට පුළුවන් මේ වචනයේ උඩ ක්ලික් කරලා මේ වචනයට අදාළ සජෙෂන්ස් ටික බලන්නත් පුළුවන්. අපි ටයිප් කරන්න ගියේ කොයි වගේ දෙයක්ද කියලා මෙතනින් අපිට බලා ගන්නත් පුළුවන්. හැබැයි මෙන්න මෙතන තියෙන proofing එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ spelling කියලා පොඩි window එකක් දකුණු පැත්තෙන් open වෙනවා. මෙන්න මෙතන තියෙනවා අපි ටයිප් කරන්න ගිහපු වචනේ හරි මෙතන තියෙනවා නම් අපිට පුළුවන් ඒ වචනේ වෙනුවට මේක change කරන්න. suggestions දීලා තියෙනවා අපි ටයිප් කරන්න ගියේ කොයි වගේ දෙයක්ද කියන දේ. මේක ඇවිල්ලා මේ word එකේ අපිට දීලා තියෙන facility එක අපිට බැරි වෙලාවල spelling mistake එකක් වුණොත් නැත්නම් grammar mistake එකක් වුණොත් ඒක හදා ගන්න පුළුවන් අවස්ථාවක් මෙයාලා අපිට දීලා තියෙනවා. ඔන්න එතකොට මෙන්න මේ කොටසින් කියලා කියන්නේ proofing errors කියලා. ඊට පස්සේ ඒ ළඟින්ම තියෙනවා English United States කියලා. මේ ඇවිල්ලා word එකේ භාවිතා කරන English United States කියලා කියන්නේ word එකේ භාවිතා කරනු ලබන language එක. අපි මෙතන type කරන්නේ කොයි language එකක් භාවිතා කරලාද කියලා මෙතන පෙන්නලා දීලා තියෙනවා. හරි. මම මේ window එක close කරගන්න. හරි. තත්ත්ව තීරුව නැත්තම් status bar එකේ අපි දකුණු පැත්තට පොඩ්ඩක් move වෙනකොට අපිට හම්බ වෙන ඔන්න icons තුනක්. මේක 2007 2010 කියන versions වල නම් icons පහක් මෙතන පෙන්නලා තියෙනවා. මීට අමතරව තව icons දෙකක් මෙතනට අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි 2013 version එකේ ඉඳලා ඒ icons ටික view කියන tab එක ඇතුළට දාලා තියෙනවා. එතකොට view කියන tab එක ඇතුළෙත් මෙතන තියෙන දේවල් ටිකම අපිට බලා ගන්න පුළුවන් එතනිනුත්. මෙතන තියෙන icons තුනට අපි පොදුවේ කියලා කියනවා view buttons නැත්නම් දැකුම් බොත්තම් කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා ඉස්සෙල්ලාම read mode එක ඊට පස්සේ print layout එක web layout කියලා කියනවා. මෙන්න මේ read mode එක නැත්නම් read layout එක දාමකට පස්සේ අපිට පුළුවන් මේක පොතක් ආකාරයට කියවන ආකාරයට සකස් කරගන්න පුළුවන් අපේ document එක. ඒ වගේම තමයි print layout එකෙන් කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ document එක editing mode එකේ තියෙන මෙන්න මේ print layout එක. ඊට පස්සේ ගත්තාම ඊළඟට web layout එකක් කියලා තියෙනවා. මේ web layout එකෙන් කරන්නේ අපේ බැරි වෙලා හරි මේ document එකේ අන්තර්ජාලයේ තියෙන web පිටුවකට සම්බන්ධ කරොත් එහෙම. ඒ අන්තර්ජාලයේ තියෙන web පිටුවේදී මේ අපි type කරපු document එක කොයි ආකාරයෙන්ද දිස් වෙන්නේ කියලා අපිට පුළුවන් web layout එක භාවිතා කරලා බලා ගන්න. එතකොට මීට අමතරව මම කිව්වා 2007 2010 versions වල මීට අමතරව තව කොටස් ටිකක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා. එතකොට ඒ කොටස් ටික මේකේ අන්තර්ගත වෙනවා view කියන තැන. මෙන්න මෙතන view කියන tab එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා outline සහ draft කියලා තව කොටස් දෙකක්.
මෙන්න මේ outline සහ draft කියන කොටස් දෙක. හරි. මොකද්ද බලමු මේ outline කියන්නේ මොකද්ද බලමු මේ draft කියන්නේ කියලා. මේ outline කියලා කියන්නේ ළමයි අපිට පුළුවන් මේකේ තියෙන ප්‍රධාන මාතෘකා යටතට අවශ්‍ය කරන කොටස් ටික හකුලවලා තියාගන්න පුළුවන්. ඒ මොකද්ද කියන්නේ කියලා මම පැහැදිලි කරන්න. මම මෙන්න මේ වචනේ පොඩ්ඩක් copy කරලා මෙන්න මේකට උඩින් දාගන්න මේ word එක. paste කරගන්න. මේකෙත් තියෙන මෙන්න මේ make to your කියන එක මෙන්න මේ document එකට පහලින් මම paste කරා. ඊට පස්සේ මම මේ video provides කියන එකට දාගන්න heading එක. ඔන්න මම heading 1 එක දාගත්තා. මේකටත් මම heading 1 කියන එක දාගන්නවා. ඊට පස්සේ මම යනවා view mode එකට. view mode එකට ගිහිල්ලා මම outline කියන mode එක දෙනවා. outline කියන mode එක දුන්නාට පස්සේ බලන්න ඔයා දුන්න headings වලට අනුකූලව එයා drop down හරි ගස්සලා තියෙනවා. ඒ කියලා කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ plus mark එක click කරලා මේක පහළට ගන්නත් ඒ වගේම මේ plus mark එක click කරලා අපිට පුළුවන් මේක පහළට ඉහළට ගන්න. මේ plus mark එක මේ විදිහට click කරලා අපිට පුළුවන් මේ document එක හකුල ගන්න. ආයෙසරක් click කරලා අපිට පුළුවන් මේ document එක පහළට ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය විදිහට ඒ මාතෘකාවට අදාළ ඕනෑම දෙයක් add කරගන්න පුළුවන්. අපිට හරිම ලේසියෙන් මේ document එක customize කරගන්න පුළුවන් මේ අපි කියපු outline view එකට දාගත්තට පස්සේ. හරි. ඔන්න එතකොට outline view එක කියලා කියන්නේ ඔන්න ඔය විදිහේ ආකාරයක්. ඊට පස්සේ අපිට පුළුවන් මේක draft එකක් විදිහට හරි ගස්සන්න. draft එකක් විදිහට හරි ගස්සනවා කියලා කියන්නේ අපි මේක සාමාන්‍ය print එකක් දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි ඔකට කරන print preview කියලා කියනවා. මෙන්න මේ විදිහට තමයි print එක එන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙන්න මේ draft එකක් අපි හරි ගස්සනවා කියලා කියන්නේ. හරි. ඔන්න එතකොට අපේ view buttons ටික අපි ගැන කතා කරලා ඉවර කරා. ඊට පස්සේ view buttons වලින් පස්සේ මෙන්න මෙතන තියෙනවා ආපහු මම දාගන්න මේක print mode එකට. ආපහු තියෙනවා මෙන්න මෙතන ඍණ ලකුණකුයි ධන ලකුණකුයි. අපි මේකට කියනවා zoom control in එක කියලා කියනවා. zoom control in button කියලා කියන අපි මෙන්න මේ කොටසට හොඳට මතක තියාගන්න. අපි මෙන්න මේ කොටසට කියනවා zoom button එක කියලා. අපිට පුළුවන් මේ zoom button එක භාවිතා කරලා මේ document එක zoom in කරගන්න, zoom out කරගන්න. අපිට ඕනම ආකාරයකට මේකේ display වන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේක වෙනස් කරා කියලා අපේ document එකේ margins ඊට පස්සේ words තියෙන තැන් ඒ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. සමහර කට්ටිය හිතනවා zoom කරපුවාම අපේ මේකේ තියෙන margins වෙනස් වෙයිද? ඊළඟ පිටුවට අකුරු ටික යයිද? එහෙම වෙන්නේ නැහැ ළමයි. මේකේ අපිට පුළුවන් zoom කරලා අපේ මෙතන තියෙන front එකේ තියෙන view එක තමයි අපි වෙනස් කරගන්නේ. ඒ view එක වෙනස් කරා කියලා අපේ document එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක user ට අවශ්‍ය පරිදි තමයි user වෙනස් කරගත යුත්තේ. ඔන්න එතකොට අපි zoom controlling කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ worksheet එකට උඩින් බලන්න 1 2 3 4 කියලා නිකන් අඩි රූලක් වගේ මිම්මක් වගේ තියෙනවා. අපිට මේ document එකේ තියෙන margins හරි ගස්ස ගන්න ඊට පස්සේ මේ document එකේ word එක નિયમિત තැනකට තියාගන්න අපිට අඩි රූලක් තියලා display එකේම ඉන්න බෑනේ. අපිට ඒකට මේ document එකේ දීලා තියෙන ruler කියලා option එක. ඒ ruler කියන option එක තියෙන්නේ මෙන්න මේ view කියන එක tab එක ඇතුලේ මෙන්න මෙතන උඩ තියෙනවා ruler කියලා. ඒ වගේම grid lines කියලා තියෙනවා, navigation pane කියලා තියෙනවා. මෙන්න මේ ruler කියන button එක click කරාට පස්සේ මෙන්න මේකට ruler එක apply වෙනවා. grid එකත් අපිට මේ විදිහට grid එකක් කැමති නම් grid එකක් දාගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට 2007 2010 කියන version එකේ මෙන්න මේ scroll bar එක ගාව තියෙනවා button එකක්. මේ button එක පාවිච්චි කරලා අපිට ටක් ගාලා මේ rule එක apply කරගන්න rule එක අයින් කරගන්න පුළුවන්. හැබැයි 2013 version එකට යද්දි ඒක මේ view කියන tab එක ඇතුළට තමයි rule කියන එක දාලා දීලා තියෙන්නේ. 2010 2007ත් මේ view කියලා tab එකක් තියෙනවා. ඒක ඇතුළත් මේ ආකාරයටම තියෙනවා. ඒ වගේම 2010 2007 කියන versions වල මෙන්න මෙතන තියෙනවා ටක් ගාලා අපිට rule එක ගන්න පුළුවන් option එකක් මෙන්න මේ කෙලවරෙන් අපිට දක්වලා දීලා තියෙනවා. හරි. එතකොට ඔන්න අපේ මේ front එකේ තියෙන කොටස් ටික ඔක්කොම ටික වගේ මම ඔයාලට කතා කරලා දුන්නා. ඔයාලට පැහැදිලි කරලා දුන්නා මේ front එකේ තියෙන සියලුම කොටස් ටික. එතකොට ආපහු මුල ඉඳලා මතක් කරොත් මේ title bar, quick access toolbar, ඊට පස්සේ මෙතන තියෙනවා tabs, ඊට පස්සේ ribbons, ruler, worksheet එක, මෙතන status bar එක, ඒකේ තියෙනවා කොටස් ටික, page count, word count, proof in errors, language, view buttons,
zoom controllings. ඔන්න ඔය කියන කොටස් ටික තමයි මේ Word එකක් ගත්තාම අපිට front එකේ පේන්න තියෙන මූලික කොටස් ටික නැත්තම් මූලිකාංග කියලා කියනවා අපි ඔය කොටස් ටිකට. එතකොට ඔන්න මේ Word එකේ තියෙන සියලුම කොටස් ටික මම හඳුන්වලා දුන්නා අද දවසේ ඔයාලට. ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මම මේකේ අපි කොහොමද වචනයක් ටයිප් කරලා ඒ වචන කොහොමද අපි එඩිට් කරගන්නේ, ඊට පස්සේ කොහොමද අපි ડોකියුමන්ට් එකක් සේව් කරගන්නේ, අන්න ඒ කියන කොටස් ටික ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේ ඔයාලගෙන් මේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. ආයෙසරක් මතක් කරනවා channel එකේ තියෙන සීලම වීඩියෝස් නරඹන්න, පාඨමාලාවට සහභාගී වෙන්න, මේ channel එක එක්ක සම්බන්ධ වෙන්න කියලා පහළ තියෙනවා subscribe button එක, bell icon එක click කරගන්න. ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝස් නරඹීමේ හැකියාව තියෙනවා. එහෙනම් සියලුම දෙනාටම සුබ දවසක් කියන ගම මේ වීඩියෝ එක මම අදට අවසන් කරනවා.